හරි හැමෝටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඉස්සෙල්ලම ආයුබෝවන්. ආයුබෝවන් සර්. නිකන් ඔයාලගේ මාතෘකාව අද අනුමාතෘකාවක් ලියා ගන්න අපි එදා කතා කරා මේ භෞතික ආරක්ෂාව පිළිබඳව කොටස කතා කරලා ඉවර කරා. අවසානට මම කතා කරේ මට මතක හැටියට පාරිසරික සාධක පිළිබඳව. අද ඔයගොල්ලෝ මාතෘකාව ලියා ගන්න තාර්කික ආරක්ෂාව logical security කියන එක. තාර්කික ආරක්ෂාව logical security. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ මම මේ පොඩි සයිට් ඔය නිකන් ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතන එකක් පොඩ්ඩක් ගත්තා. ගොඩක් සයිට්ස් තියෙනවා. මේකේ මේ සයිට් එකේ නම ගැන නම් එච්චර සැලකිලිමත් වෙන්න එපා. මේ සයිට් එක ගැන පොඩි අදහසක් ගන්න. දැන් මුරපදයක් කියන්නේ මොකක්ද කියන එක. මේවා ගැන ගොඩක් ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ලියපු ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා. ඇත්තටම කියන්නේ දැන් මුරපදයක් භාවිතා කරනකොට ඔයගොල්ලෝ ඒකෙන් අදහස් කරන්නේ කිසියම් ඔතෙන්ටිකේෂන් එකක් නැත්නම් කිසියම් අවසරයක් ඉගෙන නැත්නම් ඔයාලගේ අනන්‍යතාවයක් තහවුරු කරන්න ගන්න උත්සාහයක්. එතකොට විදිහට ඔයගොල්ලෝ කිසියම් ගෙදරකට ඇතුල් වෙනකොට හෝ කිසියම් තැනකට ඇතුල් වෙනකොට හෝ මොනවා හරි එම ඔයාලට තියෙනවා නම් පාස් එකක් භාවිතා කරන්න ක්‍රමවේදයක්. අන්න ඒ වගේ ඒක පාවිච්චි කරලා යනවා වගේම ඔයගොල්ලෝ මැෂින් එකක් ඇතුළට යනවා නම් ඒක ඔයගොල්ලන්ට මොනවා හරි පාස්වර්ඩ් එකක් ගහලා ඒකට ඇතුල් වෙන්න පුළුවන් ක්‍රමයකට තමයි අපි මේ මුරපදයක් කියලා කියන්නේ. ඒතකොට ඒක කොයි විදිහට ඔයගොල්ලෝ හදන්න ඕනේ කියන එක තමයි මෙතනින් ඔයගොල්ලෝ උගන්වන්නේ. හැබැයි මෙතනදී ඔයගොල්ලෝ පොතේ නම් මහ ලොකු විස්තරයක් කියලා නැහැ. මේක නම් මේ පොඩක් විස්තර වගේක් තිබ්බම නිකන් බැලුවා ඔයගොල්ලන්ට මේ මුරපදයක් අවශ්‍ය වෙන්නේ මොකද? ඊළඟට හොඳ මුරපදයක් තෝරාගන්නේ කෙසේද? ඊට පස්සේ මුරපද ප්‍රහාර මොනවද? ඊළඟට පියවර කිහිපයකින් හොඳ මුරපදයක් සාදා ගැනීම. අන්න ඒ ටික ඔක්කොම ලියන්න ඕනේ නැහැ. අපි මෙන්න මෙතන මේ මුරපදේ හදාගන්න හැටි මුරපදයක් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් විස්තර කරගත්තා නම් ඇති. මුලින්ම එහෙනම් චුට්ටක් ලියා ගන්න මේ විදිහට මේ මුරපදයක් යනුවෙන් අදහස් වන්නේ මුරපදයක් යනුවෙන් අදහස් වන්නේ පරිගණකයක් වෙත ප්‍රවේශ වීමේදී සර් මුලින් නම් කියන්නකෝ. මුරපදයක් යනුවෙන් අදහස් වන්නේ මුරපදයක් යනුවෙන් අදහස් වන්නේ පරිගණකයක් වෙත ප්‍රවේශ වීමේදී පරිගණකයක් වෙත ප්‍රවේශ වීමේදී පරිශීලකයාගේ අනන්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා යොදා ගන්නා පරිශීලකයාගේ අනන්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා යොදා ගන්නා රහස් කේතයකි. රහස් කේතයකි. මුරපද භාවිතයෙන් පරිගණකවල තැන්පත් කර ඇති ලේඛන දත්ත ආරක්ෂා කර ගැනීමට හැකි වේ.
ඊට පස්සේ ලියා ගන්න මේ ශක්තිමත් මුරපදයක් සාදා ගැනීම කියලා ලියා ගන්න. ශක්තිමත් මුරපදයක් සාදා ගැනීම. පළවෙනි එක ලියන්න. ශක්තිමත් මුරපදයක් සාදා ගැනීම ලියන්න. කැපිටල් සහ සිම්පල් සහ වෙනත් මිශ්‍ර අනුලක්ෂණ සහිතව සාදා ගැනීම. කැපිටල් සහ සිම්පල් වෙනත් මිශ්‍ර අනුලක්ෂණ සමග සාදා ගැනීම. හරි. ඕනනම් ඔයගොල්ලන්ට උදාහරණයක් මෙන්න මේ විදිහට දාන්නම් මම උදාහරණයක් ඔයගොල්ලෝගේ chat එකේ ඒක පොඩ්ඩක් ඕනනම් ලියා ගන්න. මම එකක් දාන්නම් දැන්. මේක හිතලා දාන එකක් ඒ නිසා මේක ගැන එච්චර සැලකිල්ලක් දක්වන්න එපා. කොහොම කරත් ඕගොල්ලන්ට මෙවැනි පුරපදය සාදා ගැනීමට හැකියාව තිබෙනවා. මොන මම දැන් දාපු එක පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ chat screen එකේ ඇති. ඒක ලියා ගන්න උදාහරණය. කැපිටල් සකුර දාලා තියෙනවා. හැමෝටම පේන්නේ නැති අදහසක් තියෙනවා නම් මම මේක ෂෙයා කරන්නම් ටිකක්. ඒක මොනවලේ අවුල් වගේ ඒක දැක්කම ඒක නිසා. right. ඔන්න ඕක ලියා ගන්න. ඔය විදිහ උදාහරණයක් ගන්න පුළුවන් අපිට. මිශ්‍ර තත්ත්වයක් තියෙනවා අනුලක්ෂණ අංක ඊළඟට වෙනස් සිම්බල්ස් ඊළඟට කැපිටල් ලකුණු සිම්පල් ලකුණු ආදී මිශ්‍ර වෙච්ච මුරපදයක් අපට අවශ්‍ය වෙනවා. ඒක තමයි ශක්තිමත් මුරපදයක් කියලා කියන්නේ. සර් ඔව්. මේ මුලින් නම් කියන්නකො මම දැන් හරියට මුලින් ඉඳන් කියන එක චුට්ටක් ගැටලු සහගතයි. අතෝ ඉඳන් ලියන්න මම ඔයාලට දෙන්නම් ඒ ටික හොඳේ. චුට්ටක් මට දැන් මතක නැහැ මම මේ නෝට් එක ඔයා දැන් සම්බන්ධ උනේ? ඔව්. දැන් ඔයා ලියන්න ශක්තිමත් මුරපදයක් සාදා ගැනීම කියලා අනුමාත්‍රිකාව ලියලා එතනින් ලියන්න මේ කැපිටල් සිම්පල් සහ කැපිටල් සිම්පල් සහ වෙනත් අනුලක්ෂණ මිශ්‍රව සාදා ගැනීම. ඊළඟව තව එකක් ලියා ගන්න මුරපදය හැකිතරම් අර්ථ විරහිත ලෙස සාදා ගැනීම. මුරපදය හැකිතරම් අර්ථ විරහිත ලෙස සාදා ගැනීම. මුරපදයේ හැකිතරම් අර්ථ විරහිත ලෙස සාදා ගැනීම. ඊළඟ ලියන්න මුරපදය දිගින් වැඩි එකක්. උදාහරණයක් නෙමෙයි. මොකද? උදාහරණයක් නෙමෙයිනේ. නෑ ඊළඟ මුරපදය දිගින් වැඩි එකක් වීම වරහන් ඇතුලේ ලියා ගන්න අවම වශයෙන් අනුලක්ෂණ 8ක්. අවම වශයෙන් අනුලක්ෂණ 8ක්.
හරි. ඊළඟ ලියා ගන්න එතනින් මුරපද ගැන ඕගොල්ලන්ට අදහසක් එන්නේ නැති. ඕක තව දුරටත් ඉතින් මමයි ඕගොල්ලෝ තාටියක් කල්පනා කරන්න ඔය සාමාන්‍ය මුරපදයක් කියන එක විශ්ලේෂකයෝ කියනවා ඒක වරින් වර වෙනස් කරන්න ඕනේ කියලා. දිගින් දිගටම එකම මුරපදයක් පාවිච්චි කරන්න එපා කියලා. අනිත් කාරණාව තමයි ඕගොල්ලන්ට මම මෙතනදී ලියන්න එපා මම මේ කියන ඒවා. අනිත් එක තමයි ඕගොල්ලෝ මොන හරි මුරපදයක් දැන් හැදුවයින් පස්සේ ඇත්තටම කියනවා නම් ඒ ඔයාලගේ මුරපදය ඔයාලට ගොඩක් වටින එකක් වෙනවා. මොකද ඒක ඔයගොල්ලන්ට තාම තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මුරපදය ගොඩක් වටින්නේ ඒක අපිට මේ අපි බැංකු ගිණුමකටත් වඩා ගොඩක් වටිනවා. මොකද අපේ සියලු දේවල් මේ මුරපදයට එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා. විශේෂයෙන්ම අන්තර්ජාලයේ මුරපද ගැන IT කරන දරුවෝ විදියට ගොඩක් විශේෂ හැඟීමකින් වැඩ කරන්න ඕනේ කියලා මතක තියාගන්න ඕනේ. මොකද ඒකට එකම උදාහරණයක් මම ගොඩක් දුරට මැෂින් අරවම හදන්නාම මැෂින් එක ෆෝමැට් කරලා ඉවර වෙලා ආයෙ දුව කරනවා අනේ සර් Skype එකේ පාස්වර්ඩ් එක මතක නෑ Gmail එකේ පාස්වර්ඩ් එක මතක නෑ මොකද සර් කරන්නේ එහෙම කියලා ඔන්න දැන් අපොදුවගෙන. ඒ කියන්නේ හදපු පාස්වර්ඩ් එක එයාලට මතක නෑ. දැන් ඕගොල්ලෝ දැනට Gmail එකක් හදාගෙන තියෙනවා. ඕගොල්ලෝ දැනට Viber accounts හදාගෙන තියෙනවා නේද? ඒවා එක්ක පාවිච්චි කරපු දේවල් මුරපද යොදාගත්තා නම් ඒවා ඕගොල්ලන්ට යම් ප්‍රමාණයකට මතක තියාගැනීමේ ක්‍රමයක් තියෙනවා. අනිත් කාරණා තමයි ඕගොල්ලන්ට මුරපද මතක තබා ගැනීම අපහසු නම් කළ යුතු එක කාරණාවක් තියෙනවා. මේ දැනට නම් මම නම් කරන එක ක්‍රමයක් තමයි මම මගේ Google Drive එකේ එක sheet එකක මම ඔක්කොම මුරපද ටික දාලා තියෙන්නේ. මම Google Drive එකේ තියෙන මුරපදය මගේ Google account එකේ මුරපදය මම කටපාඩම් කරන් ඉන්නේ. ඒ නිසා මට Google එකට ප්‍රවේශ වුණාම අනිත් ඒවාට මට යන්න පුළුවන් මේ මුරපත් එකේ ඒක තියෙන නිසා. එහෙම ක්‍රමයක් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට තියෙනවා තව softwares තියෙනවා මුරපද මේ එකතු කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මුරපද සම්බන්ධ කරලා තියාගන්න පුළුවන් ඒවා. ඒවා ගැන ඔයගොල්ලෝ ඉතින් පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න කොහොමද ඒවා කරන්නේ කියලා. ඊළඟට ලියාගෙන අනුමාත්‍රකාව මෘදු ගිනි පවුර වරහද ලියා ගන්න software firewall අපි හැමෝම මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ අපේ පරිගණක වලට දැන් අපිට යම්කිසි ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි හැම තැනකදීම ආරක්ෂාව කියන දේ අපි ප්‍රමුඛ කරගන්නවා. දැන් අපේ ගෙදරක් ගත්තොත් එහෙම අපේ ඉඩමක් ගත්තොත් අපි ඉඩමට වැටක් ගහනවා. එහෙම නැත්නම් තාප්පයක් බැඳ ගන්නවා. ඒ වගේ මොනවා හරි ක්‍රමවේදයක් වෙනවා. ඊටත් එහාට ගියයින් පස්සේ අපි සමහරලාට අපේ ආරක්ෂාවට බලු පැටියෙක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් මුරකරුවෙක් අරන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් CCTV කැමරා පද්ධතියක් ආරක්ෂාවට හදලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි අපේ දේ ඒ කියන්නේ වෙනත් කවුරු හරි බාහිර පාර්ශවයක් ඇතුළු වෙන එක නවත්ත ගන්න අපි එහෙම කරලා තියෙන්නේ. ඒක ඉස්සෙල්ලම තේරුම් ගන්න. ඔයගොල්ලන්ගේ වටේ තාප්පයක් ගහලා තියෙන්නේ. ඒ වටේ වැටක් ගහලා තියෙන්නේ. කවුරු හරි අඳුරන්නේ නැති බාහිර කෙනෙක් එක්ක අරම ඒක ඇතුළට එන එක නවත්තන්න. හැබැයි ඉතින් ඔයගොල්ලෝ දන්න කියන අය ඔයගොල්ලෝ අඳුරන අය ඒ බාධක වලින් ප්‍රවේශ වෙනවා. මොකද ඒගොල්ලෝ අතර සූරශීලීත්වයක් තියෙන නිසා. නැත්තම් පිට කෙනෙකුට එහෙම එකපාරට එන්න බෑ. ඒ විදිහටම පරිගණක වලට පිට ආයත නැත්තම් බාහිර පාර්ශවයන්ට ඇතුල් වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා. ඒක නවත්තන්න අපි පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි මේ ෆයර්වෝල් එක කියන්නේ. එතකොට මේ වෝල් එකක් නැත්තම් මේ තාප්පයක් වගේ ක්‍රියා කරන මේ ෆයර්වෝල් එක ඕගොල්ලෝගේ ඕනම කෙනෙක්ගේ පරිගණකයක දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඕගොල්ලෝ සමහර ලාවට ලොකුවට හිතලා නැති වුණාට දැන් අපි සාමාන්‍යයෙන් ඔයාලගේ ඕනම මෘදුකාංගයක් ඔයගොල්ලෝගේ ඕනම ඔපරේටින් සිස්ටම් එකක් ගත්තොත් ෆයර්වෝල් එකක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. දැන් මේ මගේ මැෂින් එකේ තියෙන කන්ට්‍රෝල් පැනල් එකේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ ෆයර්වෝල් කියලා වැටලා තියෙනවා Windows Defender Firewall කියලා. මම මේකට ක්ලික් කරොත් ඔයගොල්ලන්ට පෙනේවි. මේ දෙකම කොළ පාට වෙලා තියෙනවා. private network එකත් guest or public network එකත් දෙකම කොළ පාටින් තියෙනවා. ඒ කියන්නේ මගේ ඔන් වෙලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට මේකේ තියෙනවා මේ firewall එකේ මේ පැත්තේ තියෙනවා මේ allow and app of features. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ සමහර app නැත්නම් සමහර softwares මේ firewall එකෙන් block කරනවා. ඒක allow කරගන්න නම් ඔයාලට එතනට ගිහිල්ලා එයාට දෙන්න ඕනේ මේ access එක දෙන්න ඕනේ. දැන් මෙහෙම allow උඩ click කරලා එතනින් ඔයාලට මෙතන මේ තියෙන්නේ මේ access මේ private public එකේ access එක දෙන්න
පුළුවන් එන මේ චේන් සෙටින්ස් වලට ගිහිල්ලා ඒක හදන්න පුළුවන්. ඉතින් මම ඒව ගැන කියලා දෙන්න යන්නේ නැහැ මේ වෙලාවල් අනුව. ඔයගොල්ලන්ට පුළුවන් Tamanට ෆයර්වෝල් එක ඔන් කරගෙන ඒක තියාගන්න. ඒකට ආරක්ෂාවක් එන. එහෙනම් මෙහෙම ලියා ගන්න. පරිගණක ජාලයක ඇති පරිගණකයකින් හෝ පරිගණක ජාලයක ඇති පරිගණකයකින් හෝ පෞද්ගලික පරිගණකයකින් අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීමේදී අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීමේදී අනවසර පිවිසුම්කරුවන්ගේ පැමිණීම පාලනය කර ගැනීමට පාලනය කර ගැනීමට ගිනි පවුර හෙවත් ෆයර්වෝල් එක භාවිතා වේ. මෙහිදී පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දෙන ගිනි පවුර මෘදු ගිනි පවුරක් ලෙස සැලකේ. මෙවැනි මෘදු ගිනි පවුරු සමහරක් ප්‍රතිවෛරස මෘදුකාංග මගින්ද ලබාගත හැකිය. මේවා සක්‍රිය කර තබා ගැනීමෙන් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන සියලුම පණිවිඩ පරීක්ෂා කෙරෙන අතර
පරීක්ෂා කරන අතර කිසියම් සැක සහිත පණිවිඩ වෙතොත් කිසියම් සැක සහිත පණිවිඩ වෙතොත් ඒවා අවහිර කරනු ලබයි. සර් ආයි කියන්නකෝ. කිසියම් සැක සහිත පණිවිඩ සර් වෙතොත් ආයි කියන්න. කිසියම් සැක සහිත පණිවිඩ වෙතොත් කිසියම් සැක සහිත පණිවිඩ වෙතොත් ඒවා අවහිර කරනු ලබයි. ඒවා අවහිර කරනු ලබයි. අද ඊළඟට ලියා ගන්න අනුමාතෘකාව තව ටොපික් සබ් ටොපික් එකක් තාර්කික ආරක්ෂාව යටතේ අනු පිටපත් ලබා ගැනීම. අනු පිටපත් ලබා ගැනීම. වරහන් ලියා ගන්න බෑකප් BACKUP බෑකප්. දැන් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඔයගොල්ලොන්ගේ තියෙන ඔය දත්ත වගේ දේවල් ෆෝන් එකේ හෝ වේවා ඔයගොල්ලොන්ගේ පෙන් එකක හෝ වේවා එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගාව තියෙන ලැප් එකේ හරි ඔයගොල්ලෝගේ ඩෙස්ක්ටොප් එකේ හරි ටැබ් එකේ හරි තියෙන දත්ත පිළිබඳ හැම වෙලෙදීම විශ්වාසයක් තියාගෙන ඉන්නත් එපා. මොකද සමහර වෙලාවලදී ඕවා අපිට නැති වෙලා යන්න පුළුවන්. එහෙම වුණාම ඒවා නැවත ලබා ගන්න නම් අපි මේ වගේ පිටපත් තියාගන්න ඕනේ. අන්නේ පිටපත් තබා ගැනීමට අපි කියනවා බෑකප් එකක් තබා ගන්නවා කියලා. ඉතින් බෑකප් කරන්න ලේසි ක්‍රම ගොඩක් තියෙනවා. දැන් ඒවා කියලා දෙන්න ගියොත් වෙලා යනවා. අවශ්‍ය වුණොත් අපි ඒවා පස්සේ කතා කරමු. සමහරලාට බෑකප් කරන වෙනම third party softwares තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ Windows වල නම් බෑකප් පහසුකම එහෙමම දීලා තියෙනවා. ඔයගොල්ලන්ට my document එකයි වීඩියෝ පික්චර්ස් ඒ ටික ඔක්කොම එයා බෑකප් කරලා දෙනවා. ඉතින් ඒකෙදී යම් තවත් ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට හොඳට මතක තියාගන්න පරිශීලකයාට මිත්‍රශීලීව තමයි Windows කියන මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරනකොටම පරිගණකයට ස්වයංක්‍රීයව සැකසෙන ෆෝල්ඩර්ස් වගේක් තියෙනවා. ඒ ෆෝල්ඩර්ස් වල my document කියලා කියන්නේ එක ෆෝල්ඩර් එකක්. ඊළඟට වීඩියෝ මියුසික් ඒ වගේ ෆෝල්ඩර්ස් එයා ඔටෝමැටික් නැත්නම් ස්වයංක්‍රීයව හදාගන්නවා. ඒකට හේතුව තමයි පරිශීලකයා පරිගණකයේ භාවිතා කරන මෘදුකාංගයකින් කිසියම් දෙයක් නිර්මාණය කරලා සේව් කරනකොට ඒක වීඩියෝ එකක් නම් ඒක ඔටෝමැටික් සේව් වෙන්නේ වීඩියෝ එක ඇතුලේ. ඒක ඩොකියුමන්ට් එකක් නම් ඒක සේව් වෙන්නේ ඩොකියුමන්ට් එක ඇතුලේ. ඉතින් එහෙම කෙනෙකුගේ පරිගණකය බෑකප් කරන්න Windows වලින් දීපු පහසුකම් භාවිතා කරන්න පුළුවන්. ඒක ඩිෆෝල්ට් ක්‍රමවේදයට අනුව කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒක පොඩ්ඩක් වෙනස් කරලා හදාගත්ත කෙනෙක්ගේ එකක් නම් ඒ කියන්නේ Windows එකේදී යා වෙනත් පාටිෂන් එකක නම් එයාගේ ડોකියුමන්ට්ස් ටික ඔක්කොම සේව් කරන විදිහට හදලා තියෙන්නේ. අන්න එතකොට ඒක ස්පෙෂලි ඒ බෑකප් එක ගන්නකොට ඒ ෆෝල්ඩර්ස් ටික වෙනම තෝරලා දෙන්න වෙනවා. ඒකදී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරේ ඒක යම් ප්‍රමාණයකට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන නිසා. එහෙනම් ලියා ගන්න මෙහෙම පරිගණක පද්ධතියක් තුල විවිධ වටිනා දත්ත හා තොරතුරු පරිගණක පද්ධතියක් තුල විවිධ වටිනා දත්ත හා තොරතුරු ගබඩා කර තිබේ. ගබඩා කර තිබේ. පරිගණක භාවිතයේදී දුඩාංග හෝ මෘදුකාංග මගින් ඇතිවන ගැටලු නිසා
පරිගණක භාවිතයේදී දුඩාංග හෝ මෘදුකාංග වලින් ඇතිවන ගැටලු නිසා මෙම දත්ත හා තොරතුරු වලට ගැටලු ඇතිවිය හැකිය. එනම් ඒවා විනාශ වී යා හැකිය. ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා අනුපිටපත් තබා ගැනීම සිදු කළ යුතුය. මේ සඳහා CD30 දෘඩ30 මතක කාඩ්පත් මෙමරි කාඩ්ස් කියන එක මතක කාඩ්පත් සහ USB සැනලිදාවක pen drive ආදී ද්විතීක ආචයන උපාංග USB සැනලිදාවක ආදී ද්විතීක ආචයන උපාංග යොදාගත හැකි වේ. වර්තමානයේදී වලාකුළු පරිගණක භාවිතයෙන් ක්ලවුඩ් කම්පියුටර් භාවිතයෙන්ද මේ දත්ත හා තොරතුරු වල අනුපිටපත් ගබඩා කර තබා ගැනීමට පහසුකම් සලසා තිබේ. සර් මයික්‍රොසොෆ්ට් OneDrive එකේ මේ ඩිෆෝල්ට් ස්පේස් එක තියෙන්නේ 1GB නේද? ඔව් ඒක 1GB විතර වගේ තමයි තියෙන්නේ. ඔයාලට සල්ලි දුන්නොත් ගන්න පුළුවන් ඊට වැඩි එකක්. හරි. තව ඔයාලට ඕනනම් ඔය Gmail එකක් හදනකොට නම් හම්බ වෙනවා ඔයගොල්ලන්ට 15GB ස්පේස් එකක් හම්බ වෙනවා Google Drive එකේ. සාමාන්‍යයෙන් ඉතින් 15GB කියන්නේ ටිකක් ලොකු ප්‍රමාණයක්. ඔයගොල්ලන්ට දැන් ඕමනානද සල්ලි දුන්නොත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්.
එතකොට ගොඩක් ඒක ආරක්ෂිත වැඩි. ඒ කියන්නේ ඒ වගේ එකක තියෙන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. නැත්තම් ඔයාලට ඉතින් Gmail address 4ක් විතර හදාගත්තා නම් එතකොට 15 ඒවා 4ක්. ඒ කියන්නේ 60 GB විතර වගේ එනවා. එතකොට ඒ Gmail 4 ඔයගොල්ලන්ට වෙන වෙනම account 4ක් හැදෙන්නේ. ඒ account 4ද ඔයගොල්ලන්ට ඉතින් Google Drive එකේ කොටස් 4ක් හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කල්පනාවෙන් ඒකට බඩු අවශ්‍ය දත් දාලා තිබ්බත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් අරගෙන කරන්න ඕනේ. ඉතින් ඒකට ඒ අදාළ Google Drive 4ටම අදාළ password මතක තියෙන්න ඕනේ. ඒක තමන් කල්පනාවෙන් ඕනේ වැඩේ කරන්න. හරි? ඊළඟට ලියා ගන්න හානිකර මෘදුකාංග. හානිකර මෘදුකාංග. මම ඔයගොල්ලේ book එක ඔයගොල්ලන්ට පේන්න තිබ්බා ඔයගොල්ලෝගේ screen එකේ. එතන ඉඳන් පොඩ්ඩක් අපි කතා කරමු. මේ පාඩම ටිකක් දිගයි ඒක නිසා පොඩ්ඩක් ඉක්මනින් කරගෙන යමු. හානිකර මෘදුකාංග. දැන් මේවා ගැන කතා කරනවා නම් ඕගොල්ලෝ දැනටත් හොඳම උදාහරණය තමයි දැන් මේ මුළු ලෝකෙටම ඇතිලා තියෙන මේ ව්‍යසනය ගැන ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරා නම් අන්න ඒක තමයි හානිකර තත්ත්වයක්. ඒ කියන්නේ මිනිස් ජීවීන්ට හානි කරන්න පුළුවන් දෙයක් තමයි කොරෝනා කියලා දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒක එක්තරා අපි කියන එක වෛරස් එකක් කියලා. හැමෝම අය අහුනනවා ඒක වෛරස් එකක් කියලා. ඒතකොට ඒකෙන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට හානි වෙනවා. ඉතින් මේ මිනිස්සුන්ටනේ. ඒතකොට යන්ත්‍රයකට ඒකෙන් හානි වෙන්නේ නැහැනේ. යන්ත්‍රයක් ගිහිල්ලා කොරෝනා රෝගියෙක් ගාව තිබ්බත් එයාට මුකුත් වෙන්නේ නැහැ යන්ත්‍රයට. හැබැයි ජීවියෙකුට ඒකෙන් හානි වෙනවා. ඒතකොට ජීවීන්ට හානි කරන වෛරස් වෙනම තියෙනවා. යන්ත්‍ර වලට හානි කරන වෛරසුත් වෙනම තියෙනවා. හැබැයි මේ යන්ත්‍ර වලට හානි කරන වෛරස් හරි ඒ වගේ අනිෂ්ට මෘදුකාංගයක් කියලා කියන්නේ මේ එහෙම බෝ වෙන එකක් නෙවෙයි. ඒක ඇත්තටම කියනවා නම් තවත් මෘදුකාංගයක්. තවත් software එකක්. ඒ කියන්නේ පරිගණකයක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන් තවත් මෘදුකාංගයක් ඇතුල් වුණොත් ඒ මෘදුකාංගයේ මගින් අර ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ මැෂින් එකේ Word වලින් මොනවා හරි ඔයගොල්ලෝ ડોකියුමන්ට් එකක් හදුවොත් ඒක සේව් වෙන්නේ මේ ෆයිල් දිගුව වෙන්නේ docx කියන එක්ස්ටෙන්ෂන් එකෙන් තමයි ඒක සේව් වෙන්නේ. අර හානිකර මෘදුකාංගයේ මගින් ඒ docx කියන එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරලා දානවා. එතකොට ඔයගොල්ලෝ කවදාවත් Word ෆයිල් ඕපන් කරන්න බෑ ඔයගොල්ලෝගේ මැෂින් එකේ. ඔයගොල්ලෝ හදන Word ෆයිල් එක වෙනස් වෙලා තමයි සේව් වෙන්නේ. සමහරවිට ඔයගොල්ලෝගේ පින්තූර ෆයිල් වල තියෙන එක්ස්ටෙන්ෂන් එක JPG විශේෂයෙන්ම ඔය ස්ටුඩියෝ වගේ ඒවට ගොඩක් බලපාන ඒවා තියෙනවා. ඒ වගේ JPG එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරලා දාන හානිකර මෘදුකාංග ඇතුල් වෙනවා. එතකොට මේ මැෂින් එකේ තියෙන සම්පූර්ණ JPG ගොනු ඔක්කොම වෙනස් වෙනවා. එතකොට කවදාවත් JPG ගොනුව අප ඕපන් කරගන්න බැරි වෙනවා ඔයගොල්ලන්ට. ඉතින් ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා කල්පනාවෙන් ඒක තමයි අර කිව්වේ බෑකප් එකක් තියාගන්න ඕනේ කියන එක කිව්වේ ඒකයි. එහෙනම් මේක පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හානි කරන මෘදුකාංග වලට පොදුවේ අපි කියනවා අනිෂ්ට මෘදුකාංග කියලා. අන්න ඒවා තමයි අපි දැන් කතා කරන්න ඕනේ. එහෙනම් අපි පොඩ්ඩක් ලියා ගන්න. හානිකර මෘදුකාංග වශයෙන් හැඳින්වෙන්නේ පරිගණක පද්ධතියක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට හැකි මෘදුකාංග විශේෂයකි. මේවා අනිෂ්ට මෘදුකාංග malware ලෙස හඳුන්වයි. මෙමගින් පරිගණක ජාලවලට හා
පරිගණක සඳහා සිදු කරන හානිය පරිගණක සඳහා සිදු කරන හානිය ඉතා බලවත් වේ. ඒවා සමහරක් කියලා ලියන්න. ඒවා සමහරක් කීපයක් ලියා ගනිමු. ඔක්කොම ලියන්න යන්නේ හැම. ඒ නිසා මම කියන ඒවා විතරක් ලියා ගන්න. පළවෙනි එක ලියා ගන්න. පරිගණකය නිතර ක්‍රියා විරහිත වීම හෝ නැවත පණ ගැන්වීම රීස්ටාර්ට් වීම ඒක අවස්ථාවක්. දෙවෙනි එක ලියා ගන්න. පරිගණකයේ භාවිතා වන මෘදුකාංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම. නිසි පරිදි ක්‍රියාත්මක නොවීම. ඊළඟ එක වෙනත් මෘදුකාංග ස්ථාපනයට නොහැකි වීම. වෙනත් මෘදුකාංග ස්ථාපනය කිරීමට නොහැකි වීම. ඊළඟ එක අනවශ්‍ය ගොනු ෆයිල් ස්වයංක්‍රීයව පිටපත් වෙමින් දෘඩ තැටියේ ධාරිතාවය අඩුවීම. ඊළඟ එක පරිශීලකයා අපේක්ෂිත කාර්ය වෙනුවට වෙනත් කාර්යයක් සිදුවීම. ඊළඟ එක ලියා ගන්න. වෙනත් කාර්යයක් සිදුවීම. ඊළඟ එක පරිශීලකයා නොදැනුවත්ව ඔහුගේ වටිනා දත්ත වෙනත් පාර්ශවයක් වෙත සම්ප්‍රේෂණය සිදුවීම. හරි ඒ ටික ඇති. අපි දැන් මෙතනට එමු මේ ඊළඟ කොටසට. ඔයාලට තිරේ පේනවනේ මාතෘකාව අනුමාතෘකාව ලියා ගන්න. හානිකර මෘදුකාංග වර්ග සහ සිදුවන හානිය. බුක් එකෙත් තියෙනවා හොඳේ. බුක් එකේ කාලා තමයි මම ඔකට පෙන්නලා තියෙන්නේ. හානිකර මෘදුකාංග වර්ග සහ සිදුවන හානිය.
හරි අපි මේක ඔක්කොම ටික ලියන්න අපි මේ හැමදේම ලියන්න ඕනේ. අපි මේක සාරාංශගත කරලා ලියාගනිමු. චුට්ටක් ඒ අර්ථය ලියාගන්න මේ හානිකර මෘදුකාංග වර්ග ආකාර කිහිපයකින් දැකිය හැකි අතර එමගින් සිදුවිය හැකි හානි විවිධාකාර වේ. හරි පළවෙනි එක අපි ලියාගමු පරිගණක වෛරස කියලා. කම්පියුටර් වෛරස්. දැන් ඕගොල්ලෝ මේ වෛරස් ගැන ගොඩක් හොඳින් කරුණු අධ්‍යයනය කරමින් ඉන්න කාලවකවානුවක් නේද? දැන් ගොඩක් ඔය ටීවී එකේ විස්තර යනවා. ගොඩක් දේවල් යනවනේ. එතනදී ඔයගොල්ලන්ට මතකද ඔය COVID-19 කියන වෛරස් එක ගැන හඳුන්වලා දෙනකොට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කියනවා ඒක මිනිස් ශෛලයක් ඇතුළට ඇතුළුනයින් පස්සේ තමයි කියලා ක්‍රියාත්මක වෙන්නේ. ඒක පොළවේ තියෙද්දි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් වෛරස් එකක් කියන එකේ ස්වභාවය තමයි ඒක වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න. වෙනත් කෙනෙක් වෙනත් පාර්ශවයක් එයාට උදව් කරන්න ඕනේ. එතකොට මෙයා කරන්නේ දැන් අපේ ශරීරයට ඇතුල් වෙන වෛරස් එකක් නම් අපේ ශරීරයට ඇතුල් වෙලා අපේ ශෛලයක් එක්ක එකතු වෙනවා. එකතු වෙනුනයින් පස්සේ යාට පුළුවන් ක්‍රියාත්මක වෙලා සියලු විනාශය සිදු කරන්න. ඒ වගේ තමයි පරිගණකයට වෛරස් එකක් ඇතුළු වුණු ගමන්ම එයාට ක්‍රියාත්මක වෙන්න බෑ. එයා ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ පරිගණකයේ තියෙන software එකක් එක්ක. ඒ software එකත් එක්ක සම්බන්ධ වුණායින් පස්සේ එයාට පුළුවන්කම ලැබෙනවා අණුපිටපත් නිකුත් කරන්න. අපි කියනවා ඒකට මේ replicate වෙනවා කියලා. එයා අපට හිතා ගන්න බැරි වේගයකින් මේ spread වෙනවා. පැතිරලා යනවා. මුළු පරිගණකයේ තියෙන හැම drive එකකටම යනවා. ඔයාලගේ partition ඔක්කොටම යනවා. folders ඔක්කොටම යනවා. ගිහිල්ලා එයාගේ අදාළ කාර්යය එයා සිද්ධ කරනවා. එතකොට ඔයාලගේ පරිගණකයේ අර සම්පූර්ණ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. හැබැයි මේකේ තියෙන එකම chance එක තමයි මෙයාට වැඩසටහනකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් අන්න ඒක ක්‍රියාත්මක වීම අඩපණ වෙලා යනවා. වෛරස් එක තියෙනවා හැබැයි එයාට ක්‍රියාත්මක වෙන්න හැකියාවක් නැහැ. එහෙනම් පොඩ්ඩක් ලියා ගන්න. වෛරස් කියලා ලියවන්නේ නේද? ලියන්න. වෛරස් එකක් යනුවෙන් හැඳින්වෙන්නේ වෙනත් පරිගණක වැඩසටහනක් සමග සම්බන්ධ වී අනුපිටපත් වෙමින් ක්‍රියාත්මක වන වැඩසටහනකි. මෙතන ඔයගලන්ට පොඩ්ඩක් මේකේ පොඩි කොටසක් පැහැදිලි කරලා තිනවා. මේක නම් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. පුළුවන් නම් ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න මේව ඉගෙන ගන්න. දැන් මේ ටිකම මම ඇත්තටම කියනවා නම් මේක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න බොහොම පහසුයි. දැන් මේකේ තියෙනවා මේ ඉංග්‍රීසියෙන් දාපු විස්තරයක් නේද? අපි බලමු පොඩ්ඩක් මේක කරන විදිය. මම මෙතනදී ඊට කලිනුත් ඔයගොල්ලන්ට මේක කියලා දීලා තියෙන්නේ. හැමෝම පොඩ්ඩක් බලා ගන්නකො. දැන් මේක අපිට එහෙම කොපි කරගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට හැමෝටම. කිසි ගැටලුවක් නැහැ. ඕක මෙහෙම රයිට් ක්ලික් කරලා මෙහෙම කොපි කරගත්තා.
කොපි කරගෙන ඒ ට්‍රාන්ස්ලේටර් එකට ගිහිල්ලා මේ පැත්තට ඔයගොල්ලෝ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අරගෙන එහා පැත්තට සිංහල කියන ලැන්ග්වේජ් එක ගත්තාම මෙතන ඔයගොල්ලන්ට මේක පේස් කරන්න පුළුවන් මේ විදිහට. පේස් කරාම මේ පැත්තට ඒ සිංහලෙන් පරිවර්තන වෙලා ඔයගොල්ලන්ට පේනවා. මේක නිකන් කියනවා පරිගණක වෛරස් එකක් යනු පරිගණක ක්‍රමලේඛයක් වන අතර එය ක්‍රියාත්මක වන විට වෙනත් පරිගණක වැඩසටහන් වෙනස් කිරීමෙන් සහ තමන්ගේම කේතයක් ඇතුළත් කිරීමෙන් නැවත නැවත සිදුවේ කියලා. ඒක ඉතින් පොඩ්ඩක් හදලා අපි ගන්න ඕනේ. වෙනත් පරිගණක වැඩසටහනක් සමග සම්බන්ධ වෙලා ස්වංග පිටපත් වෙනවා කියන එක ගැන තමයි අපිට කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ උගලන්ට මේ අදහස් තෝරගන්න පුළුවන්. ඒකට පරිගණක වෛරස් එකක් මේක කියනවා මෙහෙම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඒක. ඒක අද කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් එක්ක එකතු වෙලා තමයි මේක තියෙන ඉන්ෆෙක්ට් එක හැදෙන්නේ. එතනම් මේ වෛරස් එකේ ක්‍රියාකාරීත්වය තමයි අපි එතනදී හඳුනගත්තේ. එතනම පොඩ්ඩක් ලියා ගන්න. USB සැනිලිදාවක විද්‍යුත් තැපැල් පණිවිඩ මගින් බහුලව පරිගණකයට ඇතුල් විය හැකිය. බහුලව පරිගණකයට ඇතුල් විය හැකිය. අපි ඊළඟ එක ලියාගමු එනම් පරිගණක worms කියලා ලියමු. worms මේ worms වල තියෙන විශේෂත්වය ඇත්තටම කියනවා නම් වෛරස් එකකට වඩා ටිකක් තර්ජනයේ වැඩි නැත්නම් එහෙම නැත්නම් ඩේන්ජර් තත්ත්වයේ වැඩි worm එකක් ගත්තොත්. මේ worms කියන ඒවා ගත්තොත් එහෙම worms වල මේ යාට පුළුවන් කිසිම වැඩසටහනක් ඕනේ නැහැ. යා ස්වංග යාට තනියම පිටපත් වෙන්න පුළුවන්. පරිගණකයට ඇතුළු වුණාද යාට අට්ටක් ගාලා හැදීගෙන යනවා. එහෙනම් ලියා ගන්න මේ වාද වෛරස් හා සමාන වන අතර වෛරස් හා සමානව ක්‍රියා කරන අතර worms වලට තනිව නැතහොත් ස්වංගව පිටපත් වෙමින් ක්‍රියාත්මක විය හැකිය. ක්‍රියාත්මක විය හැකියි. ඊට පස්සේ ලියා ගන්න ඔත්තුකරුවන් කියලා ලියන්න. ඔත්තුකරුවන්. ස්පයිවෙයා කියලා අපි ලියන්නේ ස්පයිවෙයා. ඔත්තුකරුවන්. දැන් ඉතින් ඔත්තුකරුවෝ අපි ගාවත් ඉන්නවනේ. නේද? අපි අතරත් ඔත්තුකරුවෝ ඉන්නවා. දැන් ඕගොල්ලෝගේ යාළුවෝ අතරත් ඔත්තුකරුවෝ ඉන්නවනේ. ඒ වගේ තමයි ඉතින් ඔත්තුකරුවෝ කියලා කියන්නේ මේ වගේ අනිෂ්ට මෘදුකාංගයක් පරිගණකයට ඇතුළු වුණාම සිද්ධ වෙන දේ තමයි පරිශීලකයා කිසිම දෙයක් දන්නේ නැහැ. පරිශීලකයා හිතන් ඉන්නවා මේක මට හරිම සහාය දෙන මෘදුකාංගයක්. මේකෙන් මට ගොඩක් උදව්වක් වෙනවා කියලා පරිශීලකයා හිතාගෙන ඉන්නවා. නමුත් එයා කරන්නේ පරිශීලකයාට හොරෙන් නැත්නම් පරිශීලකයාට නොදැනෙන විදිහට ඒ අදාළ දත්ත වෙනත් පාර්ශවයක් වෙත යවනවා. එතකොට ට්‍රෝජන් හෝස් කෙනෙක් දැන් එක උදාහරණයක් තමයි ට්‍රෝජන් හෝස් කියලා කියන්නේ ඔත්තුකරුවන්. මේ ට්‍රෝජන් හෝස් කෙනෙක් පරිගණකයට ඇතුළු වුණායින් පස්සේ
පරිශීලකයා මේ දන්නේ නැහැ යා මොනවද කරන්න කියලා. හැබැයි එයා හැම වෙලෙදීම පරිශීලකයාට උදව් කරන විදිහට ඉන්නවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔය සමහර softwares download කරන්න ගියාම ඔයගොල්ලන්ට automatic download වෙනවා registry cleaner කියලා software එකක්. නැත්තම් අර backup කරන්න software එකක්. සමහර software download කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ machine එක restart කරලා on කරනකොට automatic registry cleaner එකක් ඇවිල්ලා ඔයගොල්ලන්ට ටටටක් ගාලා registry එකක් clean කරලා පෙන්නනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක් වැරදි මේක නිවැරදි කරන්න ඕනේ. ඒ නිවැරදි කරන්න ගියාම කියනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න මේක හදලා දෙන්න පුළුවන් කියලා. එතකොට ඒවා ඇවිල්ලා එක්තරා විදිහක මේ ට්‍රෝජන් හෝස්ලා. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ කරන සමහර දේවල් වලින් ඕගොල්ලෝ නොදැනුවත්ව ගොඩක් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මම තව උදාහරණයක් කියන්නම්. දැන් ගොඩක් කට්ටිය මේ දවස්වල මේ මකවානුවේ කරන දෙයක් තමයි මිස් කෝල් එකක් ආවම නැත්නම් දන්නේ නැති කෝල් එකක් ආවම ඒ කෝල් එකේ නම්බර එක හොයාගන්න True caller කියන සයිට් එකට ලොගින් වෙලා මේ කනෙක්ට් වෙන එක. True caller එකේදී වෙන දේ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම. True caller කියන්නේ වෙනම සයිට් එකක්. True caller එකේදී වෙන්නේ ඕගොල්ලෝ දැන් True caller එකට රෙජිස්ටර් වුණු ගාම ඒක කරන්නේ ඕගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන සම්පූර්ණ contacts list එකම යාගේ database එකට copy කරගන්න. එතකොට ඔයාගේ තියෙන සියලුම contacts ටික ඒ database එකට යනවා. එතකොට ලෝකේ ඉන්න අය මේ විදිහට True caller එකත් එක්ක සම්බන්ධ වුණාම ඒගොල්ලෝගේ ෆෝන් වල තියෙන ඒවාත් ඒ database එකට යනවා. එතකොට එක්තරා database එකක් හැදෙනවා ලෝකේ ඉන්න කට්ටියගේ මේ දුරකථන අංක සහිතව. ඊට පස්සේ ඕගොල්ලෝ කිසියම් අංකයක් ගැහුවම ඒ අංකය වෙනත් කොහේ හරි ෆෝන් එකෙන් හරි කොපි වෙච්ච අංකයක් තිබුණොත් එයාගේ මේ database එක ඇතුලේ ඒ නම ඕගොල්ලන්ට ගියාලා පෙන්නනවා. අපට පහසුවක් ගෙනත් දෙනවා තමයි. හැබැයි අපේ පෞද්ගලිකත්වයක් වෙනත් තැනකට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා කල්පනාවෙන් අපි හැමදේම කරන්න ඕනේ. මොකද ඔය ගොඩක් කට්ටිය VPN දාගෙන මේ ඔය පහුගිය දවස්වල Facebook වගේ දේවල් වලට යන්න උත්සාහ කරා. ඒකත් එච්චර හොඳ වැඩක් නෙවෙයි. සමහර VPN තියෙනවා Trojan horseලා වගේ ඉන්න අය. එතකොට ඕගොල්ලෝ ඇතුල් කරගත්ත ගාම කරන්නේ ඕගොල්ලෝගේ තියෙන data ටික වෙනත් තැනකට ගන්න එක. ඉතින් සාමාන්‍යයෙන් ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරලා ඕනේ අපි වැඩ කරා. අපිට ටිකක් අයිඩියා එකක් තියෙනවනේ මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන් කියන එක ගැන අදහසක් තියාගෙන වැඩ කරන්න ඕනේ. එහෙනම් අපි පොඩ්ඩක් ලියාගමු මේක. සර් එතන රෙජිස්ටර් වෙච්ච නම්බර විතරද පෙන්වන්නේ? ඒ කියන්නේ True caller එකේද? ඔව්. True caller එකේ රෙජිස්ටර් වෙලා කියලා කියන්නේ දැන් ඔයාගේ ෆෝන් එක දැන් ඔයා මොකක් හරි නම්බරයක් හොයන්න ඔයා යනකොට ඔයාට කියනවනේ ඔයාව රෙජිස්ටර් වෙන්න කියලා True caller එකට. එතකොට ඔයාගේ ෆෝන් නම්බර්ස් ටික එයා ගන්නවා. ඒ වගේම අනිත් කට්ටියගේවත් ගත්ත ඒවා තියෙනවනේ. එහෙම වෙච්ච අය විතරයි පෙන්නන්නේ. වෙන ඒවා පෙන්නන්නේ නැහැ. හරි ලියාගමු. ඒකේ ලියාගන්න Trojan horse කියන එක ලියාගන්න. මෙය තවත් ආකාරයක හානිකර මෘදුකාංගයක් වන අතර පරිශීලකයා නොදැනුවත්ව පරිගණකයට ඇතුල් විය හැකිය. එය පරිශීලකයා නොදැනුවත්ව පරිගණකයේ ඇති වටිනා තොරතුරු බාහිර පාර්ශවයක් වෙත යැවීම සිදු කරයි.
තවද වෙනත් හානිකර මෘදුකාංගවලට ඇතුළු වීමට අවස්ථාව ලබා දේ. මේවා වර්ග කිහිපයක් දැකිය හැකිය. මෙන්න මෙතන තියෙන මේ වර්ග ටික විතරක් ලියා ගන්න. තද කළු පාටින් තියෙන Trojan downloader, Trojan droppers, ransomware, Trojan banker, Trojan robot kit, Trojan backdoor. ඔය ටික විතරක් ලියා ගන්න, විස්තර ලියන්න යන්න එපා. දැන් ඕගොල්ලන්ට එච්චර විස්තර ඕනේ නැහැ. උදාහරණ ටිකක් විතරක් නිකන් ලියලා තියාගන්න කමක් නැහැ. Trojan වර්ග ගොඩක් තියෙනවා. Trojan downloader, Trojan droppers, ransomware, Trojan banker. ඒ Trojan banker කියලා ගොඩක් දුරට වෙන්නේ මේ bank accounts වලට තමයි. මේ තියෙන credit card payments වගේ දේවල් වලට තමයි එකකින් හානි කරන්නේ. Trojan robot kits, Trojan backdoor. backdoor එකෙන් පුළුවන් cyber criminals, ඒ කියන්නේ cyber අපරාධ කරන්න පුළුවන්. Trojan downloader, Trojan droppers, ransomware, Trojan banker, Trojan robot kit, Trojan backdoor. මම ඊට වඩා නම් මේකට කතා කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේක ඕන තරම් තොරතුරු සයිට්ස් වල තියෙනවා. පොඩ්ඩක් මේවා දැනුවත් වෙන්න ඔයගොල්ලෝ කල්පනා පොඩ්ඩක් හොයලා බලන්න. මම මේ තියෙන්නේ Trojan horse Wikipedia. What is the Trojan? It is a virus or malware. ඔය වගේ ගොඩාක් තොරතුරු මේ සයිට්ස් වල විවිධාකාරයෙන් දීලා තියෙනවා. ඒ ඔයගොල්ලෝ පොඩ්ඩක් මේවා ස්ටඩි කරන්න ඕනේ. ඉතින් Trojan horse එකක් කියලා කියන්නේ අතරම කියනවා නම් ඒක malware එකක්, type of the malware. ඒක ඇවිල්ලා මේ අපි නොදැනුවත්ව පරිගණකයට ඇතුල් වෙලා අපරාධ කරන්න පුළුවන් මේකක් විදියට සැලකෙනවා. ඔත්තු කරුවෙක් එතකොට ඒක. ඊළඟ එක ලියා ගන්න මේ අනවශ්‍ය දැන්වීම්, adware කියන එක ලියන්න. අනවශ්‍ය දැන්වීම්. සර් කියන්නේ මේ අර කම්පියුටර් වල තියෙන සර් පැරන්ටල් කන්ට්‍රෝල් කියන්නේ මොනවද? ඒ parental control කියලා කියන්නේ මේ මෙහෙමයි. ඒ Microsoft වලින් තමයි ඒක ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. එතන පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට තාත්තට හරි අම්මට හරි දරුවට මැෂින් එකක් අරන් දුන්නාම තාත්තා හරි අම්මා හරි parental control එකක් දැම්මම එයාට පුළුවන් ඔයගොල්ලන්ට access deny කරන්න සමහර දේවල්. ඒ කියන්නේ සමහර site වලට යන්න නොදී තියන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට පරිගණකය ඕපන් කරන්න, ඒ කියන්නේ පරිගණකය වැඩ කරන්න පුළුවන් වෙලාව හදන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට තාත්තා වාට පරිගණකයක් අරන් දෙනකොට එයා parental control එක දාලා වාට දුන්නොත් එයා කිව්වොත් ඔයාලට පුළුවන් වෙන්නේ හවස 6 ඉඳන් 8 වෙනකම් විතරයි පරිගණකය පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔයගොල්ලන්ට ඔයාලගේ account එකට login වෙන්න බෑ ඒ අදාළ වෙලාව වෙනකම්. එතකොට ඒක තුන්වෙනි පාර්ශවයක් කන්ට්‍රෝල් කරලා හදන්න පුළුවන් ඒකෙන් ඔයගොල්ලෝ ඒ කියන්නේ පරිගණකය. ඒ කියන්නේ ඒක පොඩි අතරම දෙමාපියන්ගේ පැත්තට තමයි ඒක ගොඩක් දුරට හදලා තියෙන්නේ. ඉතින් ඒ ගොඩක් දෙමාපියෝ ඕක දන්නේ නැති හින්දා ওই පහසුකම ඔයගොල්ලෝ ලැබෙන්නේ නැහැ. දන්න දෙමාපියෙක් කියනනම් ඕක හදලා දීලා තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. ඒක ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ගොඩක් Windows මෙහෙයුම් පද්ධතියත් එක්ක සම්බන්ධ වෙන එකක්. හැබැයි ඒකට Microsoft account එකක් හදන්න ඕනේ. account එක හරිවයින් පස්සේ parental control access එක දෙන්න පුළුවන්. හරි. දැන් එහෙනම් ලියා ගන්න ඊළඟට මේ අනවශ්‍ය දැන්වීම් කියන.
ඒක මතක තියාගන්න දැන් ඒකත් පොඩි කරදරයක් තමයි. හැබැයි ඒක මේ ඇත්තටම කියනවා නම් විශාල හානියක් නම් වෙන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා ක්ලික් ඇඩ්ස් කියලා වර්ගයක් තියෙනවා. දැන් ඔය ඕගොල්ලෝ සමහරලාට ඕක ගැන පොඩ්ඩක් ඉන්ටරෙස්ටඩ් ඇති ක්ලික් ඇඩ්ස් වලට යන්න. ඒ කියන්නේ ක්ලික් ඇඩ්ස් කියලා ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඇඩ් එකක් ක්ලික් කරාම ඒකට පොඩි ඩොලර් ගාණක් එකතු වෙනවා. එතකොට ඒ හරහා පොඩි ප්‍රමාණයක මුදලක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ ඉන්ටර්නෙට් එක තුල. ඒ කියන්නේ මුදල් හෙවීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ ක්ලික් ඇඩ්ස් ගොඩක් දුරට සමහර අයගේ සයිට්ස් වලට ඒගොල්ලෝ ඇතුල් කර ගන්නවා. සමහරට Google වලිනුත් ads දාගෙන තියෙනවා. ඒවත් ඇතුල් කර ගන්නවා. Google සමාගමට බාහිර පාර්ශවයන් ads දුන්නායින් පස්සේ ඒවා ප්‍රසිද්ධ කරන්න ඕනේ. එතකොට තමයි Google එකට අරගොල්ලෝගෙන් සල්ලි හම්බෙන්නේ. එතකොට Google එකෙනුත් කරන්නේ අර ads ක්ලික් කරාම දැන් ඒකේ පොඩි පහසුකමක් දීලා තිනවා. ඒක පරිශීලකයන්ගේ ගිණුම් හරහා ad ටික ප්‍රසිද්ධ කරන්න පුළුවන් ක්‍රමවේදයක්. එතකොට ඒගොල්ලෝ කරන්නේ Google සමාගමෙන් අර සත ගාණක් අර පරිශීලකයටත් හදලා අරන් දෙනවා. ඒ කියන්නේ අර ඒක එන විදිහට හදලා දෙනවා. ඉතින් ඔය අනවශ්‍ය දැන්වීම් වලදී වෙන්නේ ඔයගොල්ලෝ මොනවා හරි අන්තර්ජාලයේ වෙබ් අඩවියක් විවෘත කරන් ඉන්නකොට වෙනත් පැත්තකින් පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙනවා මේ ඇඩ් එකක් විදියට. සමහරවිට ඒක හොඳ එකක් වෙන්නත් පුළුවන් නරක එකක් වෙන්නත් පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ වෙනත් තැන්වල වැඩ කරනකොට. ඔය සාමාන්‍ය රාජකාරී කරන ආයතනයක එහෙම නැත්නම් දැන් මම ඔයගොල්ලෝත් සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේදී මම අන්තර්ජාලයට ගිහිපු වෙලාවක ඒ වගේ අනවශ්‍ය දැන්වීමක් ආවොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ පාරට. මොකද ඒක මේ අනිත් ඔක්කොටම පේනවා ඊට පස්සේ ඒක එකපාරටම අපිට ඉවත් කර ගැනීම හැකියාවකුත් නැහැ. ඕක තමයි ඇඩ් එකක් කියලා. ඕගොල්ලන්ටත් ඔය අත්දැකීම ඇති ගොඩක් දුරට ඔයගොල්ලෝගේ බ්‍රවුසර්ස් වල. ඒකට පොඩි ක්‍රමවේදයක් තියෙනවා මම ඒකත් කියලාම ලියන්න දෙන්නම්. මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පුළුවන් Google Chrome එකේ වගේම අනිත් ඒවාගෙත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ Google Chrome එකේ දැන් මගේ එකේ මම ඒ සිස්ටම් එක යොදලා තියෙන නිසා මට ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. මේ තියෙන මගේ ඉන්න එකේ නා තමයි. මේ තියෙන AdBlock කියලා තියෙනවා plugin එකක්. ඒක තමයි දැනට භාවිතා වෙන AdBlocker එක මගේ. ඒ නිසා මේකෙන් advertisement කොහෙදවත් publish වෙන්නේ නැහැ. මම මේක දාගෙන ඉන්න නිසා මට ගොඩක් ලොකු safety එකක් තියෙනවා. දැනට ads එන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ට පුළුවන් මේ AdBlocker එක ඕගොල්ලන්ට මේ plugin එකක් විදියට ඔයාලගේ Google Chrome එකේ add කරගන්න. ඒකට ඔයගොල්ලෝ මේ Google එකේ search කරාම AdBlock කියලා ඒක plugin එකක් විදිහට ඔයගොල්ලෝගේ මේ browser එකට ඇතුල් වෙනවා. අතුල් කරගන්න පුළුවන්. ඒකේ තියෙන පොඩි පොඩි steps ටිකක් තියෙනවා. ඒක කියවලා හදාගන්න ඔයගොල්ලෝ අද ඔයගොල්ලෝගේ වැඩේ කරලා තියාගන්න machine එකේදී. මොකද හේතුව මේ හරි වටිනවා. මොකද මේකෙන් ඒක block කරනවා advertisement. ඒක අපට ටිකක් පොඩි කරදරයක්. නමුත් machine එකට හානියක් නැහැ. එහෙම කරා කියලා. ලියාගන්න පරිගණක භාවිතයේදී විශේෂයෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ වූ විට පරිගණක තිරය මත විවිධාකාර දැන්වීම් දර්ශනය කිරීම මෙම හානිකර මෘදුකාංගයේ ස්වභාවය වේ. මෙම දර්ශනය කිරීම මෙම හානිකර මෘදුකාංගයේ ස්වභාවය වේ. මෙම දැන්වීම් මගින් පරිගණකයට හානියක් සිදු නොවුනත් පරිශීලකයා මානසික පීඩනයකට පත් කරයි.
මානසික පීඩනයකට පත් කරයි. ඊළඟට ලියා ගන්න bots 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 මේ bots කියන එක නම් ටිකක් මේ ඔයගොල්ලන්ට හිතන්න වෙන දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය bots එකක් නම් හැමෝටම නම් ඒක කරන්න බෑ. ඒ bot එකක් එවන්නත් දැනුමක් තියෙන කෙනෙක් ඕනේ ඒක එවන්න. හැබැයි ඉතින් ඒක එවනවා කියලා කියන්නේ ඔයගොල්ලන්ට ගොඩාක් ලොකු ප්‍රශ්න වලකට මුහුණ පාන්න වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. පොඩි උදාහරණයක්. හැබැයි ගොඩක් දුරට මේක භාවිතා වෙන්නේ ජාලත් එක්ක. ඒ කියන්නේ පරිගණක ජාල එක තමයි ගොඩක් ජාල ක්‍රියාකාරීත්වයක් තමයි මේකේ තියෙන්නේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ පරිගණකේ තියෙනවා කැමරා එකක් තියෙනවා. ඔයගොල්ලෝ පරිගණක කැමරාවක් තියෙනවා. මේ සාමාන්‍ය ගොඩක් ලැප්ටොප් වලට ඒක ඉන්බිල්ට් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලගේ ෆෝන් එකෙත් තියෙනවා ඉන්බිල්ට් කැමරා දෙකක්. ෆ්‍රන්ට් සයිඩ් කැමරා එකක් තියෙනවා, බෑක් සයිඩ් කැමරා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් පරිගණකය ලැප්ටොප් එක විවෘත කරාම ලිඩ් එක ඇරලා තියෙන්නේ. ඒකට ඒක ඉදිරියේ තමයි කැමරාව තියෙන්නේ. ඒ වගේම පරිගණකයේ ගොඩක් දුරට සමහර කට්ටිය පරිගණක හැම වෙලෙදිම ඔන් එකේ තියෙන්නේ. ගොඩක් දුරට ඔය ඒක ෂට් ඩවුන් කරන ඒවා නැත්තේම නෑ. නමුත් ගොඩක් දුරට උදේ පාන්දර පටන් ගත්තම ඉතින් දිගටම මේක ඔන් වෙච්ච කැමරාස් තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ බහුලව භාවිතා කරන හැම වෙලෙදිම පරිගණකයේ ඉන්න නිසා එයා ඒක ඔන් කරන් තමයි ඉන්නේ. ඒක ආයි ඔෆ් කරන්නේ නැහැ. විශේෂයෙන්ම අනිත් පැත්තෙන් ගත්තොත් ඔයගොල්ලෝගේ ඔය හෑන්ඩ් ෆෝන් කියන ඒවා උදේ ඔන් කරාම බැටරි බහිනකම් ඔන් කරන් තමයි ඉන්නේ. ඒක වහන්නේ. මේ බොට්ස් වලින් පුළුවන් ඒ වගේ කැමරා ඕගොල්ලන්ට දැනෙන්නේ නැති විදියට ඕගොල්ලන්ට තේරෙන්නේ නැති විදියට ඔන් කරන්න පුළුවන්. එතකොට වෙනත් පැත්තක ඉන්න කෙනෙකුට ඕගොල්ලන්ගේ සිදුවීම් සියල්ලම බලන්න පුළුවන් වීඩියෝ එකක් වගේ. එතකොට ඒක ටිකක් ප්‍රශ්නයක්. ඒක කියන්නේ සමහර විට පෞද්ගලිකත්වයටත් හානි වෙන දේවල් පවා ගන්න පුළුවන් අනිත් පැත්තට වීඩියෝ එක. ඒ කියන්නේ බොට් එකක් ආවොත් ඒ බොට් එක ඉතින් ගොඩක් දුරට ඔය එවන්නේ ඒගොල්ලෝ මේ පුදුම සහගත පණිවිඩයක් විදිහට තමයි එවන්නේ ගොඩක් දුරට. ගොඩක් දුරට ඕගොල්ලෝ සමහරවිට ෆෝන් එකට SMS එකක් එන්න පුළුවන් you won the $1 million කියලා. එතකොට ඔයගොල්ලෝ ඒක බලන්න උත්සාහ කරනවා මේ මට $1 million හදිලා තියෙනවා මම මේක මොකද්ද කරන්න ඕනේ කියලා බලනවා. සමහරවිට මේල් එකක් එන්න පුළුවන් ඔයාලට. ඒ වගේ ඔන්න ඔයාලට මෙහෙම Google සමාගමෙන් මෙන්න මෙච්චර ගාණක් දෙනවා කියලා එහෙම එන්න පුළුවන්. එතකොට මේ වගේ පණිවිඩ හරහා මේක සම්ප්‍රේෂණය කරනවා. ගොඩක් දුරට ඉතින් මේක මේ මගින් කරන්නේ මේ ජාලයක් හරහා ඇතුල් වෙලා හානියක් සිදු කරන එක තමයි. පොඩක් ලියා ගන්න එක. බොට් යනුවෙන් හැඳින්වෙන්නේ අනිකුත් ජාල සමග සම්බන්ධතා තබා ගන්නා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජාල සමග සම්බන්ධතා තබා ගන්නා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන හානිකර මෘදුකාංගයකි. සාමාන්‍යයෙන් පරිගණක විශාල සංඛ්‍යාවක් ආසාදනය කිරීම සඳහා
bots භාවිතා කරයි. bots භාවිතා කරයි. හරි. ඊළඟට ලියාගමු අපි කොල්ලකරුවා hijacker කියන එක ලියන්න. ඒවා මේක ගොඩක් ලොකුට ලියන්නත් ඕනේ නැහැ. අපි නමුත් හඳුන ගන්න ඕන නිසා ලියමු. කොල්ලකරුවා hijacker. ඒකට වාණිජමය අරමුණු සඳහා තමයි ඒක භාවිතා වෙන්නේ. පොඩ්ඩක් ඒක ලියා ගන්න මේවා වගේ පරිශීලකයා අන්තර්ජාලය හා සම්බන්ධ වී සිටින විට ඔහු නොමග යවමින් වෙනත් වෙබ් පිටු වෙත එම සම්බන්ධතාවය යොමු කරයි. ඊළඟ ලියාගන්න ෆිෂින් ෆයිල් නැත්නම් ෆිෂින් කියන එක ලියාගන්න. PHISHING ෆිෂින්. ඉස්සල්ලා එකද වහන්නේ. පරිශීලක අන්තර්ජාල සම්බන්ධ වී ඇති අවස්ථාවේදී ඔහු නොමග යවමින් වෙනත් වෙබ් පිටු වෙත සම්බන්ධතාවය යොමු කරයි. ඊළඟ ෆිෂින් ෆයිල් ඔයාලගේ ස්ක්‍රීන් එකේ පේන්නේ නැති මං හිතන්නේ නේද? ඉන්න මං ආපහු ඒකම දාන්නේ ස්ක්‍රීන් එකේ. මට ෂුවර් නෑ ඒකම මං තිබ්බේ කියලා. ෆිෂින් ෆයිල් කියන එක ලියන්න මේ ආයි කියන්න සර්. ඒක තමයි ෆිෂින් ෆයිල් කියලා මාතෘකාව ලියන්න. මෙන්න මෙයාව ලියා ගන්න ඉතින්. ෆිෂින් ෆයිල්. නැත්නම් ෆිෂින් හරිද? හරි එහෙනම් මේකයි මේ ෆිෂින් ප්‍රහාරයක් කියලා කියන්නේ. ඒකත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. අර මම රීසෙල්ලා කිව්වනේ බොට්ස් එකදී වෙන වැඩකුත් තියෙනවා කියලා බොට්ස් එකට පොළඹවා ගන්නවා කියලා. ෆිෂින් එකකටත් කරන්නේ පොළඹවා ගැනීම තමයි කරන්නේ. ඒ කියන්නේ පොළඹවා ගැනීමක් කියලා කියන්නේ ඔයාලට අර විදියෙම ෆේක් account එකකින් තමයි මේක එන්නේ. දැන් උදාහරණයක් විදිහට මොබිටෙල් සයිට් එකට ලොගින් වුණාම තියෙන හෝම් පේජ් එකක් තියෙනවනේ සයිට් එකේ පේජ් එකක්. ඒ විදියටම සමාන සයිට් එකක් මේගොල්ලෝ ෆේක් එකක් හදනවා. පොඩ්ඩක්වත් වෙනස් නැහැ. පොඩි දේවල් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ විදියටම හදනවා. හදලා ඉවරලා ඔයගොල්ලොන්ට ඒවනවා මැසේජ් එකක් මොබිටෙල් එකෙන් මෙන්න මෙච්චර ගාණක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ නිසා ඔයගොල්ලොන්ගේ බැංකු ගිණුම් වල අංක මේ අදාළ දේවල් එවන්න කියලා. ඒවා ටික ඔයගොල්ලෝ පුරවන්න පොඩි ෆෝම් එකක් හරි මොකක් හරි තමයි ඔයගොල්ලෝ දාන්නේ. ඒක පුරවලා සෙන්ඩ් කරන්න තියෙන්නේ. සෙන්ඩ් කරපු ගමන් ඔයගොල්ලෝගේ ඩීටේල්ස් ටික යනවා ෆිෂින් එක යොපු එක්කෙනාගේ සයිට් එකට. ඊට පස්සේ එයා කරන්නේ මේ ඩීටේල්ස් අරලා ඔයගොල්ලෝගේ බැංකු වල තියෙන ගිණුම් අංක භාවිතා කරලා මුදල් වගේ දේවල් හොරකම් කරගැනීමේ හැකියාව යාට තියෙනවා. ඒ නිසා හොඳට කල්පනාවෙන් මේ වගේ දේවල් එක්ක වැඩ කරන්න. දැන් සමහරලාට ඔය ගොඩාක්ම බහුල වෙන පණිවිඩයක් තමයි ඔය වගේ විද්‍යුත් තැපැලා හරහා එනවා මේ වෙනත් රටකින් කවු හරි කෙනෙක් එනවා එයාගේ ෆොටෝ එකක් දාලා එනවා මෙහෙමයි මම මගේ අම්මා නෑ මගේ තාත්තා නෑ මම හැදෙන්නේ මෙන්න මේ අහවල් ඥාතියත් එක්ක මං හැදෙන්නේ මට තාත්තගේ බූදලෙන් හම්බෙලා තිනවා ඩොලර් මිලියන කෝටි ගාණක් ඒක මට මේ රටේදී විත්ඩ්‍රෝ කරගැනීමේ හැකියාවක් නෑ ඒ නිසා ඒක උඹේ බැංකු ගිණුමට දාලා ඉවරලා ඊට පස්සේ ඒක මට නැවත ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන පණිවිඩ ඕන තරමක් එනවා. එතකොට ඕගොල්ලොත් ඉතින් බලනවා අය නිකන් හම්බෙන කෝටි ගාණක් නිකන් ඉන්න ඕනද කියලා ඕගොල්ලොත් ඕගොල්ලොන්ගේ අර කියන විස්තර ටික පුරවලා යනවා.
එතකොට සමහරවිට යාට පුළුවන්කම ලැබෙනවා ඔයාලගේ බැංකු ගිණුම් වල තියෙන ඒ අදාළ මුදල් වංචා කර ගැනීමේ හැකියාව යාට ලැබෙනවා. ඒ නිසා කල්පනාවෙන් ඒ වගේ වැඩ කරන්න ඕනේ. චුට්ටක් ලියා ගන්න මේක. ඔව්. මේ ඕවයි මේ රියල් සයිට් වලයි පිසින් සයිට් වල ඩොමේන් නේම් වෙනස් නේද? ඕක පොඩ්ඩක් ඩොමේන් එකෙන් තමයි අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒක දැනුමක් ඕනේ කවිඳු මොකද එකපාරට අඳුන ගන්න බෑ ඒක. එතකොට ඒ ඩොමේන් එක ගන්න සල්ලි දීලා නේද ගන්නවා? සමහරලාට ගොඩක් දුරට ඩොමේන් ගන්න ඒගොල්ලෝ සල්ලි දීලත් නෙමෙයි ගොඩක් දුරට ෆ්‍රී සයිට්ස් තියෙනවා ඩොමේන් ඉෂුව කරන්න ගන්න පුළුවන් ඒවා. ඒ ඔය හැකර්ස්ලා ඒවා හොඳට දන්නවා. ඒවා ගැන හොඳ අයිඩියාස් ඒගොල්ලෝ ගාව තියෙනවා. සමහර කට්ටිය සල්ලි දීලාම අරගෙන ඉන්නවා. ඒක ඒගොල්ලෝගේ ජොබ් එකක් විදිහට ඒගොල්ලෝ ඔය වගේ ෆිෂින් ප්‍රහාර එවනවා. ඉතින් ඕක මේ හරි ගැටලු සහගතයි අපිට හිතා ගන්න බෑ කවුද එවන්නේ ආවේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ගැන ගොඩාක් ලොකු දැනුමක් අරගෙන අපි අපේ කටයුතු කරගෙන යන්න ඕනේ. ඉතින් ෆිෂින් ප්‍රහාර එල්ලනකොට වා කිව්වා වගේ ඩොමේන් එක හරහා තමයි අපි අඳුර ගන්න වෙන්නේ. ඩොමේන් එක දිහා අපි හැමෝම බලන්නේ නැහැ ගොඩක් දුරට. අපි ගොඩක් දුරට බලන්නේ සයිට් එකේ තියෙන view එක දිහා. සයිට් එක දිහා බලන් ඉන්නකොට අපි හිතනවා ඇත්තටම මේ සයිට් එක තමයි තියෙන්නේ කියලා. හැබැයි ඇත්තටම කියනවා නම් ඒක වෙනත් ඩොමේන් එකක තියෙන සයිට් එකක්. ඒකෙන් අපිට පොඩ්ඩක් අඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඩොමේන් එක අයිඩෙන්ටිෆයි කරගන්න එක තමයි ගොඩාක්ම හොඳම වැඩේ. ඒක වැඩිපුරම Facebook එකේ නේද? ඔව් ගොඩක් දුරට Facebook එකේ තියෙන්න පුළුවන් ඒක. Facebook එකේත් භාවිතා වෙනවා වෙනත් දේවල් වලත් භාවිතා වෙනවා. ඒ ෆිෂින් කරුවාගේ අදහස අනුව යා ඒ කියන්නේ ෆිෂින් ප්‍රහාරයක් එල්ල කරන කෙනා මේ හරියටම මේ ප්‍රහාරය එල්ල කරනවා. එතකොට ඒක අපිට කියන්න බෑ මේ මොකකින් එනවද කියලා කියන්න බෑ. ගොඩක් දුරට යූසර්ස්ලා වැඩිපුරක් ඉන්න එකක් බලලා තමයි ආයේ ප්‍රහාරය එල්ල කරන්නේ. Facebook එකෙන් වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අන්තර්ජාලයත් එක්ක වැඩ කරනවා කියන එක හරියට හරි දලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හරි පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ. අපි ඉතින් ඒකේ ඔයාලා මෙහෙම හිතන්නකෝ දැන් අන්තර්ජාලය කියලා කියන්නේ ගොඩාක් ලොකු පුළුල් තැනක් නේ. ඒක හැම රටම සම්බන්ධ වෙලානේ. දැන් ඕගොල්ලෝ මෙහෙම හිතන්නකෝ ඕගොල්ලෝ ගෙදරින් එළියට එනවනේ. ගෙදර එළියට ආවම ඕගොල්ලෝ සමාජයට වැටෙනවනේ. සමාජය කියලා කියන්නේ නගරයට ආවම නගරේ මිනිස්සු ගොඩක් එක්ක ඉන්නවනේ. එතකොටත් ඕගොල්ලෝ ප්‍රවේශමෙන් ඉන්න ඕනේ. ඒ අයගෙනුත් ඕගොල්ලන්ට කරදර වෙන්න පුළුවන්. ඒ වගේ තමයි පරිගණකයත් ඕගොල්ලෝ පිට තැන්වලත් එක්ක සම්බන්ධ කරගත්තාම ප්‍රශ්න එන්න පුළුවන්. ඒකපොර ඒ වගේ ඕගොල්ලෝ කල්පනාවෙන් වැඩ කරන්න. ඕක දෙකම ඕගොල්ලෝ සංසන්දනය කරාම මේ සිද්ධීන් මාලාව පොදුවේ දෙකටම සිද්ධ වෙනවා. පරිගණක වල පැත්තෙන් ඔයගේ ප්‍රහාර එල්ලෙනවා. මොකද ගොඩ දෙනෙක් දැන් අන්තර්ජාලයේ ඉන්න නිසා මේ ගොඩ දෙනෙක් බලනවා අන්තර්ජාලය හරහා ප්‍රශ්න අපරාධ කරන්න බලන නිසා දැන්ට හැම රටකම වගේ සයිබර් ක්‍රයිම්ස් යුනිට් එකක් නැත්නම් සයිබර් අපරාධ අංශයක් පොලිසිය වල ස්ථාපිත කරලා තියෙනවා. එතකොට නිකන් හොරු වගේම අන්තර්ජාලය හරහා එන හොරුත් ඉන්නවා. මංකොල්ල කරවෝ ඉන්නවා, තර්ජනය කරන අය ඉන්නවා. ඉතින් බොහොම පරිස්සමෙන් ඕනේ අපි මොනවා හරි ප්‍රශ්නයක් ආපන් ඕගොල්ලන්ට මම අන්තිමට කියන්නම් ඒක ගැන පොඩි විස්තර ටිකක්. මේ ටික පොඩ්ඩක් අපි ලියාගමු ඉස්සෙල්ලා. ලියාගමු නේද ෆිෂින් ප්‍රහාර ගැන. ඒක ලියාගන්න මේ ෆිෂින් ප්‍රහාර මගින් පරිශීලකයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් හෝ විද්‍යුත් ගිණුම් ආදී තොරතුරු ලබා ගැනීම සිදු කරයි. මේ සඳහා ඉතා ප්‍රසිද්ධ සමාගමක් විසින් එවනු ලබන ආකාරයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් විසින් එවනු ලබන ආකාරයේ පණිවිඩයක් මගින්
පණිවිඩයක් මගින් පරිශීලකයා වෙනත් වෙබ් අඩවියකට සම්බන්ධ කරගනි. වෙනත් වෙබ් අඩවියකට සම්බන්ධ කරගනි. එහිදී පරිශීලකයා විසින් ලබා දෙන තොරතුරු අනුව ඔහුගේ මුදල් හා වැදගත් තොරතුරු සොරකම් කර ගැනීම සිදු කරයි. අන්තිම එක ලියා ගන්න ආයාචිත තැපෑල. නැත්නම් ස්පෑම් කියන එක ලියා ගන්න. ඕකත් වෙන්නේ මේ ගොඩක් දුරට ඊමේල් වලදී තමයි ඕක බලාපොරොත්තු වෙන්න ඕනේ ඔයගොල්ලෝ. ඊමේල් වලට එනවා මේ අනවශ්‍ය කරදරකාරී පණිවිඩ. ඒවා ඔය ස්පෑම් එකට තමයි ගොඩක් දුරට ෆිල්ටර් වෙන්නේ. දැන් Google එකේ නම් ගොඩක් දුරට ඒගොල්ලෝ මේ ස්පෑම් වලට වෙනම ෆෝල්ඩර් එකක් හදලා දිනවා. ස්පෑමින් ෆිල්ටර් කරලා ඒගොල්ලෝ ඒ පැත්තට යනවා. ඒ කියන්නේ Gmail ඕනම විද්‍යුත් ඇඩ්‍රස් එක විද්‍යුත් මේල් එකක් නැත්නම් ඊමේල් එකක තියෙන ඇඩ්‍රස් එකේ හෙඩර් එක කියවලා ඒකේ තියෙන තොරතුරු අනුව ඒකේ ස්පෑම් මේල් එකක්ද හොඳ මේල් එකක්ද කියලා ක්ෂණිකව අදාළ සමාගම විසින් තීරණය කරනවා. Google සමාගම විසින් ඒක තීරණය කරලා අදාළ තැනට යවනවා. ඉතින් ගොඩක් විද්‍යුත් තැපැල් පහසුකම් ලබා දෙන සමාගම් වල මේ වගේ ස්පෑම් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් ලබා දීලා තියෙනවා. මේකෙන් වෙන්නේ අර අපේ ඊමේල් ගිණුමේට විද්‍යුත් තැපැල් පණිවිඩ ඇවිල්ලා ඒක පිරලා යනවා. එතකොට ඒක අපිට අර අනවශ්‍ය කරදරයක් වෙනවා. ඊට පස්සේ ඒක අයින් කරන්නත් හරි අමාරුයි. ගොඩාක් පණිවිඩ එන නිසා. මොකද මේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා මේ අපි අන්තර්ජාලය පාවිච්චි කරනකොට එක දේවල් වලට රෙජිස්ටර් වෙනවා. දැන් ඔය ගොඩක් දුරට Facebook එකෙත් දැන් සමහර ඒවාට ඕගොල්ලන්ට කියනවා මේක මිලදී ගන්න මේ අදම බලන්න ඕම කියලා සම්බන්ධ වන්න කියලා පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් Facebook එකෙත් යනවා. සමහර ලාවට ඔය පොඩි උපකරණ ගැන දාලා කණ්ණාඩි ගැන අරම දාලා එහෙම යනවා. ඉතින් ඒකට ඕගොල්ලන්ට සමහර ලාවට ඒකේ ලියාපදිංචි වෙන්න කියලා කියනවා. ලියාපදිංචි වුණාම සයිට් එකත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වුණාම සයිට් එකේ පණිවිඩ ඕගොල්ලන්ට එනවා. ඉතින් ඒවා ස්පෑම් විදියට අඳුන ගන්න ඒවා ස්පෑම් ෆෝල්ඩර් එකට යනවා. එතකොට අපේ මේක පිරෙන එක නවත්ත ගන්න පුළුවන්. ලියා ගන්න මේ ස්පෑම් යනුවෙන් හඳුන්වන්නේ අප වෙත ලැබෙන අනවශ්‍ය කරදරකාරී විද්‍යුත් තැපැල් පණිවිඩයන් වේ. අනවශ්‍ය කරදරකාරී විද්‍යුත් තැපැල් පණිවිඩ වේ. හරි ඔතනින් ඔය ටික අපි අපේ අර අනිෂ්ට මෘදුකාංග හඳුන්වා දීම නිමා කරමු. උතින් ඔක ඉවර නිසා ඊළඟ අනුමාත්‍රකාවල් ලියා ගන්න. හානිකර මෘදුකාංග වලින් පරිගණකයක් සහ පරිගණක ජාලයක් ආරක්ෂා කර ගැනීම. හානිකර මෘදුකාංග මගින් පරිගණකයක් සහ පරිගණක ජාලයක් ආරක්ෂා කර ගැනීම.
පළවෙනි එක විදිහට ලියා ගන්න. ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීම සහ ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීම සහ නිරන්තරව එය යාවත්කාලීන කිරීම නිරන්තරව එය යාවත්කාලීන කිරීම ඒතර ඔයගොල්ලෝ මේ ඔය සාමාන්‍ය ප්‍රතිවෛරස මෘදුකාංගයක් ගත්තයින් පස්සේ ඔයගොල්ලෝ මැෂින් එකට ඒක මොනවා හරි දැන් මේ මම ලිස්ට් එකේ පේනවා කීපයක් මම පස්සේ ලියන්න දෙන්නම් මේ ටික දැන් ලියන්න එපා. Kaspersky තියෙනවා, Trendman එකෝ තියෙනවා, Webroot තියෙනවා, Avast ඔය වගේ ESET, Norton, Bitdefender ඔය වගේ තවත් ඒවා McAfee ඔය විදිහට තියෙනවා. අය තව තියෙනවා මේ Windows Defender තියෙනවා. ඔය විදිහට ගොඩක් ඒවා ඔයගොල්ලන්ට හඳුන්වා තියෙනවා. ඉතින් ඒ වගේ වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන එක තමයි පළවෙනි ආරක්ෂිත උපකරණය. හැබැයි ඔයගොල්ලෝ උත්තර ලියනකොට ලියන්න එපා. ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කිරීම කියන උත්තරේ විතරක් ලියන්න එපා. එතන ලියන්න ස්ථාපනය කිරීම සහ නිරන්තර යාවත්කාලීන කිරීම කියලා දෙකම ලියන්න ඕන. ඒකට හේතුව නැත්තම් යාවත්කාලීන කරේ නැත්තම් මේ වෛරස් හඳුනා ගැනීම සිදු වෙන්නේ නැහැ. අලුත් ඒවා. පරණ ඒවා තමයි හඳුනාගන්නේ. ඒ නිසා ඒක ලියන්න. ඊළඟ ලියන්න දෙවෙනි කාරණාව ලියන්න. බාහිර ආචයන උපාංග පරිගණකයට සම්බන්ධ කිරීමේදී ප්‍රතිවෛරස මෘදුකාංගයක් මගින් සුපරීක්ෂණය කර ගැනීම ප්‍රතිවෛරස මෘදුකාංගයක් මගින් සුපරීක්ෂණය කර ගැනීම පොඩි උදාහරණයක් කියන ලියන්න එපා පොඩ්ඩක් අහගන්න පොඩි උදාහරණයක් විතරක් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අපි බහුලවම පාවිච්චි කරන එකක් තමයි පෙන් එක. පෙන් එක පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න අර ෂෝට්කට් වෛරස් එක දැන් ගොඩක් පෙන් වලට හැමතැනම බහුලවම මේ ආසාදනය වෙන වෛරස් එකක් පෙන් එක ඇතුළට. ඒකට හේතුව තමයි මේ ෂෝට්කට් එක තියෙන. ඒක ෂෝට්කට් පෙන් එක ෂෝට්කට් වෛරස් එක තියෙන පෙන් එකක් ඔයගොල්ලෝ පරිගණකයට ගැහුවොත් ඒකත් ඔයගොල්ලෝගේ පරිගණකයට ආසාදනය වෙනවා. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ හොඳට බලන්න පෙන් එකක් ගහපු ගමන් එයා ඔටෝ ප්ලේ එකක් ගන්නවා. එකපාරටම පෙන් එකේ වින්ඩෝ එක ඕපන් වෙනවා ඔයගොල්ලන්ට. ඔටෝ ප්ලේ යනවා. එතකොට අර පෙන් එක ඇතුලේ තියෙන exe වෛරස් එක, ඒ කියන්නේ executable file එකක් විදිහට තමයි වෛරස් එක තියෙන්නේ. ඒක ඔටෝ රන් එකක් වෙනවා. ඒක ඔටෝ රන් වෙනවා. ඒක පරිශීලකයා ධාවනය ගන්න ඕනේ නැහැ. ඒක ඔටෝමැටික් රන් වෙනවා. එතකොට මේ වෛරස් එක ඔයගොල්ලන්ට ඇතුල් වෙනවා. හොඳ වෛරස් ගාඩ් එකක් තිබුණොත් ඒක ඔයගොල්ලෝ නවත්ත ගන්නවා. යා කියනවා මෙහෙම වෛරස් එකක් ඇවිල්ලා තියෙනවා මේක ඩිලීට් කරන්න කියලා. එහෙම නැත්නම් හොඳම වැඩේ තමයි ඔය ඔයාලා පෙන් එක සම්බන්ධ කරගෙන ඔයාලට පුළුවන් මේ ඔටෝ රන් එක ඩිසේබල් කරලා තියන්න. එතකොට යූසර් ගේ ඇක්සස් එකක් නැතුව එයා රන් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඔයගොල්ලෝ මේ මයි කම්පියුටර් වලට ගිහිල්ලා පෙන් එක ඩබල් ක්ලික් කරන්න එපා. රයිට් ක්ලික් කරලා ඕපන් කරන්න. ඔන්න ඔයගේ කරුණු වලින් පුළුවන් ටිකක් ඒක පාලනය කරගන්න පුළුවන්. එහෙම වගේ දේවල් එන එක. ඒක තමයි USB වල තියෙන ප්‍රශ්නේ. right ඊළඟ ලියා ගන්න. සෑම විටම නීත්‍යානුකූල මෘදුකාංග
නීත්‍යානුකූල මෘදුකාංග භාවිතා කිරීම සහ නීත්‍යානුකූල මෘදුකාංග භාවිතා කිරීම සහ ඒවා යාවත් කාලීන කර ගැනීම තව එකක් ලියන්න පරිගණකයට ප්‍රවේශ වීමේදී පරිපාලක ගිණුම වරහන් ලියා ගන්න ඇඩ්මිනිස්ට්‍රේටර් account පරිගණකයට ප්‍රවේශ වීමේදී පරිපාලක ගිණුම වරහන් ලියා ගන්න ඇඩ්මිනිස්ට්‍රේටර් account වෙනුවට වෙනත් ගිණුමක් භාවිතා කිරීම සර් වින්ඩෝස් වලදී මේ ඒ ඇඩ්මිනිස්ට්‍රේටර් account එකක් වෙනුවට මේ යූසර් account එකක් පුළුවන් නේද? ඔය එතකොට යා ස්ටෑන්ඩඩ් account එකක් වෙන්න ඕනේ ඇඩ්මිනිස්ට්‍රේටර් එකක් වෙන්න බෑ දැන් account එක හදනකොට ආයෙත් අහන ඕනේ ඇඩ්මින් ද ස්ටෑන්ඩඩ් ද කියලා ඕනේ ඔව් එතකොට ස්ටෑන්ඩඩ් එකක් වෙන්න ඕනේ එතකොට සර් ඒ ස්ටෑන්ඩඩ් එක දැම්මම අර මේ ගාඩ් වෙලා තියෙන සමහර ඒවා මේ ඕපන් වෙන්නේ නැහනේ. ඔය ඒක කරන්න බෑ ඉතින් ඒකනේ ඒක ආරක්ෂාවක් තියනවා කියලා කියන්නේ එතකොට ඔයාට ඔයා එහෙම දෙයක් කරන්න වුණාම ඔයා කරන්න ඕන දේ තමයි පරිගණකයේ ජාලයෙන් හෝ අන්තර්ජාලයෙන් ඉවත් කරලා තනියම ඔයාගේ account එක වැඩ කරන්න. ඒ කියන්නේ ඒක තමයි ආරක්ෂාවට කරන්න ඕන දේවල් ඒක ටිකක් කරදර වැඩක් වුණා දැන් කරදරයි තමයි නමුත් ඉතින් අවශ්‍ය වැඩේ දැන් මම තව උදාහරණයක් කියන්නම් දැන් ඔයගොල්ලෝ දන්නවා Linux වලදී වෛරස් යන්නේ නැහැ වැඩියට. ඒ කියන්නේ වෛරස් ඩිටෙක්ට් කරන්නේ නැහැ සහ ඇක්සස් කරන්නේ නැහැ Linux වලට. දැන් අපිට පුළුවන් අපේ පරිගණකේ dual boot එකක් දාගන්න. එකක් දාගන්න පුළුවන් Ubuntu වලින් එකක් දාන්න පුළුවන් Windows වලින්. දැන් ඔයාලා පෙන් එකක් ගහන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පුළුවන් Ubuntu වලින් boot කරලා පෙන් එකේ තියෙන අනවශ්‍ය ෆයිල් ටික මකලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආපහු Windows වලට ඇවිල්ලා ඒක ගහ ගන්න පුළුවන්. ඉතින් කරදරයිනේ දැන් Excel Ubuntu වලට යන්න ඕනේ. ඒක මේව කරගන්න ඕනේ. ආයෙ Windows වලට එන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ හිතනවා මේක මොන මල කරදරයක්ද මේක මේ Windows වලින්ම යනවා කියලා. එතකොට වෙන්නේ මොකද්ද? වෛරස් ටික ඕගොල්ලෝගේ මැෂින් එකට එන්නේ ඒක විතරයි. ඒ නිසා ඒක ඒ විදිහට වැඩ කරන්න වෙනවා. පරිපාලක ගිණුම වෙනුවට වෙනත් ගිණුමක් පාවිච්චි කරනකොට ඔයාට තියෙන සමහර ඇක්සස් දෙන්නේ නැහැ. ඒක හරි. ඒක දෙන්නේ නැහැ. එතකොට ඔයාට ලිමිටඩ් එකක තමයි වැඩ කරන්නේ. එතකොට අර එන වෛරස් වලින් වෙන හානිය සිස්ටම් එකට යන්නේ නැහැ. හරිනේ? ඊළඟ ලියාගන්න පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ කර ඇතිනම් පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කර ඇතිනම් පළවෙනි එක ලියාගන්න මෘදුකාංග ලබා ගැනීම හෝ මෘදුකාංග ලබා ගැනීම හෝ වෙනත් ලේඛන බාගත කිරීම
ආරක්ෂිත වෙබ් අඩවි වලින් පමණක් සිදු කර ගැනීම. ආරක්ෂිත වෙබ් අඩවි වලින් පමණක් සිදු කර ගැනීම. ඊළඟ එක මෘදුකාංගය බාගත කිරීමට පෙර මෘදුකාංගය බාගත කර ගැනීමට පෙර ප්‍රතිවෛරස් මෘදුකාංගයකින් සුපරීක්ෂණය කර ගැනීම. ඊළඟ විද්‍යුත් බාගත කිරීමට පෙර ප්‍රතිවෛරස් මෘදුකාංගයකින් සුපරීක්ෂණය කර ගැනීම. ප්‍රතිවෛරස් මෘදුකාංගයකින් සුපරීක්ෂණය කර ගැනීම. සර් මේ අර ෆොටෝෂොප් වගේ මොනවා හරි මේ ඒ වගේ software එකක් download කරලා machine එකට install කරද්දී මේ firewall එක off කරන්න කියනවා. ඒ කියන්නේ firewall එකයි virus guard එකයි. එතකොට ඒ ටිකට මොනවා හරි ඒ කියන්නේ ඒ Adobe ගන්න පුළුවන් මේ ෆයර්වෝල් ඒ කියන්නේ වා ගන්නේ ලයිසන් එකක් නෙවෙයිනේ වා ගන්නේ මේ පයිරේට් කරපු software එකක් නේ ගන්න. එතකොට ඒක ඇතුලේ සමහර කෝඩ්ස් තියෙන්න පුළුවන් අර විදිහට ට්‍රෝජන් හෝස්ලා කෝඩ්ස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෛරස් කෝඩ්ස් තියෙන්න පුළුවන්. ඒවා තියෙන්න පුළුවන්. එතකොට ඒ දැන් වාගේ ලයිසන් එකක් නම් Windows තියෙන්නේ. Windows එක කොහොමත් අර කියන malicious codes ගන්න නෑ. එයා ඒක රිජෙක්ට් කරනවා firewall එකෙන්. ඉතින් firewall එකෙන් රිජෙක්ට් කරනකොට ඔයාලට ඒක ස්ථාපනය කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලට යා දෙන පණිවිඩය තමයි එපාර ඔයාලට අර මෘදුකාංගිය මගින් පණිවිඩයක් දෙනවා firewall එක off කරන්න කියලා. එතකොට ඔයා firewall එක off කරාම මෘදුකාංගියේ තියෙන codes ටික පරිගණකයට යන්න chance එකක් ඔයා අරන් දෙනවා. හරියට කියනවා නම් මේ හොරෙක් ඇවිල්ලා ගේට්ටුව ගාව ඉන්නකොට හොරා කියනවා ගේට්ටුව ඇරලා දෙන්න කියලා. ඒතකොට අයිතිකාරයා ගිහලා ගේට්ටුව ඇරලා දීලා එනවා. ඒතර හොරා ඇතුළු වෙනවා. ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් කල්පනාවෙන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ඒක අර කිව්වේ බලපත්‍ර සහිත මෘදුකාංග භාවිතා කරන්න කියලා. ඒ නිසා තමයි ඕපන් සෝස් වලට යන්න කියලා ඔයගොල්ලන්ට දැන් මුරු කරවන්නේ. ඒ නිසා තමයි Photoshop වෙනකොට දැන් GIMP ඔයගොල්ලන්ට උගන්වන්නේ. ගන්න ඕනේ මොනවද වෙන්නේ කියලා. හරි? right. තව එකක් ලියන්න ඊළඟට. විද්‍යුත් තැපල් ලැබුණුම් විවෘත කිරීමේදී ඉතා සුපරීක්ෂාකාරී වීම. ඉතා සුපරීක්ෂාකාරී වීම සැක සහිත විද්‍යුත් තැපැල් පණිවිඩ සැක සහිත විද්‍යුත් තැපැල් පණිවිඩ වෙත ප්‍රවේශ වීමෙන් වැළකී සිටීම. වැළකී සිටීම. right. ඊළඟට ලියන්න තව එකක්. තමාගේ රහසිගත තොරතුරු
පරීක්ෂා කිරීමකින් තොරව වෙබ් අඩවි වලට ඇතුළත් නොකිරීම පරීක්ෂා කිරීමකින් තොරව වෙබ් අඩවි වලට ඇතුළත් නොකිරීම. තව එකක් ලියා ගන්න. පරිගණකයේ ගිනි පවුර කමාවක් දාන්න ප්‍රතිවර්ෂ මුදුකාංග පරිගණකයේ ගිනි පවුර කමාවක් දාන්න ප්‍රතිවර්ෂ මුදුකාංග කමාවක් දාන්න විද්‍යුත් තැපල් පෙරණ ඊමේල් ෆිල්ටර්ස් භාවිතා කිරීමෙන් අවදානම අඩු කරගත හැක. ඊළඟට ලියන්න අලුත් රූල් එකෙන් ලියන්න පරිගණකයේ භාවිතා කළ හැකි ප්‍රතිවර්ෂ මුදුකාංග අතර ඔය නම් ටික ලියාගමු. Bit Defender antivirus එක, Norton antivirus, Kaspersky, Trend Micro, Webroot, Avast, SPOS, ESET. හරි නේද? හරි අපිට දැන් මේ අද වෙලාව නම් දැන් ඉවර වෙලා තියෙන්නේ. අපේ මට තව පන්තියක් තියෙනවා පටන් ගන්න. චුට්ටක් ඔයගොල්ලෝ පොය ටික අහගන්න. මේ තව දවස් මට පේන විදියට ඉවර කරන්න දෙකක්වත් යාවි මේ පාඩම ඉවර කරන්න. මොකද එක දවසකට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට දැම්ම දිනේ දෙනවා. නැත්තම් ආපහු මම දිනේ දලා ඉන්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් ඔන්න මෙතනදී දැන් දිනේ ලියා ගන්න. අද දැන් පළවෙනිදානේ. මම දැන් හෙට බෑ මට. හෙට මම ඔයගොල්ලන්ට දිනේ දෙන්නම් ආපහු 5 වෙනිදා උදේ. මයි 5 උදේ 6:00 grade 11 එක. මයි 5 උදේ 6:00 මේ 6:25ට ලොගින් වෙන්න හැමෝම. මම ආයි මැසේජ් එකක් දාන්නේ නැහැ හොඳේ. යාළුවන්ටත් ඒක හරියට කියන්න. එතකොට ඒකෙදි මම ඔයගොල්ලන්ට කතා කරනවා මේකේ තියෙන ඊළඟ මාතෘකා ටික ඔයගොල්ලන්ට එකක් තමයි අන්තර්ජාල තොරතුරු හෝමාරුවේ ශ්‍රී ලංකාවේ තිබෙන ආරක්ෂාව සපයන ආයතන ගැනයි. ඊළඟට තොරතුරු සංවේදන තාක්ෂණයේ භාවිතයේදී ඇති වෙන සෞඛ්‍ය ගැටලු සහ සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීම කියන කොටසයි පුළුවන් වුණොත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන කොටසත් ඉවර කරන්න බලනවා.
ඊට පස්සේ අපි තව කොටස් දෙකයි තියෙන්නේ ඒ ටික ඉවර කරගනිමු මේ එහෙනම් අදට ඔයගොල්ලෝගේ පාඩම දෙමින් නවත්තනවා මේ හැමෝටම ඔව් කියන්නේ මේ ඉංග්‍රීසි මීඩියම් අයට සර් ක්ලාස් කරනවද? ඉංග්‍රීසි මීඩියම් වලට ක්ලාස් එකක් කරනවා. හැබැයි මට මෙතන මේ ප්‍රශ්නේ තියෙන ඔන්ලයින් ක්ලාස් එක කරගැනීමේ පොඩි අපහසුතාවක් තියෙනවා. මම දැන් කරන්නේ ඒගොල්ලන්ට දැන් මේ වීඩියෝ එකේ මම අර ඉංග්‍රීසි වචන ටික දාන්න යනකොට තමයි පරක්කු වෙන්නේ. ඒ ටික දාලා මම ආපහු දානවා. ක්ලාස් එක කරනවා. කරන්න ඉතින් පටන් ගන්නකම් ඉතින් මොකුත් කරන්න බෑනේ ක්ලාස් නේද? දැන් ඉස්කෝලේ පටන් ගන්න මම හිතන්නේ මොකක් හරි පිළිවෙලක් යොදනවා. ඒගොල්ලන්ට ඔන්ලයින් කරේ නෑනේ. නෑ ඒගොල්ලන්ට ඔන්ලයින් කරේ නැහැ. ඔන්ලයින් කරේ නැත්තේ මේ ඕගොල්ලොන්ගේ වයි ඒක දෙක තුනක් කරන්න ටිකක් අමාරුයි. මම ඒගොල්ලන්ට හැබැයි වීඩියෝ ටික නම් දැම්මා. මොකද සර්ගේ මේ මොකද YouTube එකටද? YouTube එකේ දාපු වීඩියෝ වල දැන් ඔයගොල්ලන්ගේ අන්තර්ජාල පාඩමේ මම ඉංග්‍රීසිනුත් නෝට් එක දාලා තිබ්බනේ පල්ලෙහා. ඔව්. එතකොට ඒ වීඩියෝ එක ඒගොල්ලන්ට වෙනම ගෲප් එකක් හදලා තිනවා ඉංග්‍රීසි මීඩියම් ගෲප් කියලා මාගේ ඉන්ටෙක් එකේ. ඒකට මම දාලා ඇති ඒගොල්ලෝගේ මේවා. එතකොට සර් බිනරි ලයිට් වෙලාද හිටියේ? කවුද? බිනරි බිනරි ඇඩ් වෙලා හිටියද කියලා මතක නෑ මට බිනරි මේ නෑ එදා මගෙන් ඇහුවා සර්. සර්ගේ මේ කියන්නකෝ මම එයාට කියන්නම් ඇඩ් වෙන්න කියලා. මගේ ඔය එයා කියන්නේ එයාට කියන්න 071යි 47යි 80යි 566 තමයි වයිබ ඉන්නේ. ඒකට මට මැසේජ් එකක් දාන්න කියන්න මම එයා ඇඩ් කරන්න. ඒකට මම කිව්වා ඇඩ් වෙන්න කියලා ඒගොල්ලෝ ඇඩ් දුන්නේ නැහැ ඒකයි උනේ.